දුර තියෙන රූපත් ළඟ තියෙන රූපත් මගේ නෙමෙයි කියන අවබෝධයකට එන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. දුර තියෙන රූපත් ළඟ තියෙන රූපත් මගේ නෙමෙයි කියන අවබෝධයට එන්න උත්සාහ කරන්න කියලා සඳහන් කරනවා. නේතං මම නේසෝ හමස්මි. මම නෙමෙයි මගෙත් නෙමෙයි කියන මෙන්න මේ අයිතිය නෑ. මම නෙමෙයි මගෙත් නෙමෙයි. අයිති නෑ මට අයිති නෑ. මේ කාරණාවමයි මේ සාකච්ඡා කරන්නේ මේ කරුණු සඳහන් කරන්නේ කොතනද මමත් නෙමෙයි මගෙත් නෙමෙයි කියන තැන තියෙන්නේ එහෙනම් කවුද කියන එක. ඊළඟට මම නෙමෙයි කියලා කියන්නේ මම කියලා නැත්නම් කොහොමද මම කියලා කෙනෙක් කොතනද ඉන්නේ? යම් යම් පුද්ගලයෝ තම තමන් ඉන්නේ මෙතනයි කියලා හිතාගෙන ඉන්නවා. මම ඉන්නේ මෙතනයි. මම කියන කෙනා ඉන්නේ මෙතනයි. ඒතකොට මේ කොතනද මම කියන කෙනා ඉන්නේ කියන කාරණාව මෙතන විස්තර කරනවා හරි සියුම් කාරණාවක් හැටියට. කොහෙද බොහෝ වෙලාවකට කෙනෙක් හිතන්න පුළුවන් මේ ශරීරයේ ඇතුලේ ඉන්නවා කියලා. කවුද ශරීරයේ ඇතුලේ ඉන්නේ? මම කියන කෙනා මේ බාහිරෝම ඉන්න සම්පූර්ණ රූපයට කියන්නේ මම කියලා. ඒක ක්‍රියාත්මක කරන කෙනා කොහෙද ඉන්නේ? මේ ශරීරයේ ඇතුලේ කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා. තව කෙනෙක් හිතන්න පුළුවන් නෑ වෙන තැනක ඉන්නේ. මගේ පපුවේ ඉන්නේ. නෑ මගේ ඔළුවේ ඉන්නේ. එහෙම කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එක්ක පපුවේ ඉන්නවා නැත්නම් ඔළුවේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව කොහොම විස්තර කළාද? මම කියන කෙනා කොහෙද ඉන්නේ? නැත්නම් මේ හිත කියන ධර්මතාවය කොහෙද තියෙන්නේ? ඔළුවේ තියෙනවද? පපුවේ තියෙනවද? බඩේ තියෙනවද? ශරීරයේ පුරාම තියෙනවද? කොහෙද මේ ධර්මතාවය තියෙන්නේ? පින්නතුනි බුදුදහමේ හැටියට මේ මනස කියන ඉන්ද්‍රිය තියෙන්නේ කොහෙ කියලා සඳහන් වෙනවද? අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා මනස කොහෙද? මනස කොහෙද තියෙන එක මහා විස්මිත අවබෝධයක්. ඒක ලෝකේ තියෙන විස්මිතම දේශනාවක්. මනස කියන එක කොහෙද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන කොටසේ. හෘද වස්තුවේ හැමතැනම පිරිසිදු ලේ නැහැ. එක පැත්තක තියෙන අපිරිසිදු ලේ, අනිත් පැත්තේ තියෙන්නේ පිරිසිදු ලේ. එහෙනම් හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන කොටසේ ඒ ලේවල ගෑවි නොගෑවීමෙන් තියෙන හදය වත්තු කියන රූපය උඩ තමයි මෙන්න මේ සිත් කියන දේවල් ඇති වෙනවා කියලා කියන්නේ. හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන පැත්තේ ඒ ලේවල ගෑවි නොගෑවීමෙන් පවතින හදය වත්තු රූපය කියන මෙන්න මේ ස්ථානයේ මත නැත්නම් මේ හදය වත්තු රූපය උඩ තමයි මේ කෝටි ප්‍රකෝටි ගණන් සිත් විතරම් වේගයෙන් ඉපදී නැසෙන්නේ. එහෙනම් ඒ ඇතිවීම නැතිවීම උත්පාද ස්ථಿತಿ භංග ඇති වෙනවා පවතිනවා නැති වෙනවා අපිට දකින්න පුළුවන් දෙයක උදයබ්බේ ඥාණයෙන් විතරයි භාග්‍යතුන් වහන්සේ ඒක දැක්කේ. සරියුත් මහරහතන් වහන්සේටත් සිත් උපදිනවයි නැති වෙනවයි පේනවා කියලා සඳහන් කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට උපදිනවා පවතිනවා නැති වෙනවා කියන මේ ආකාර තුන අපූර්වට වැටහෙනවා. මේ සිත් දෙකක් අතර හැම තැනම හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. ඒ ඉඩත භාග්‍යතුන් වහන්සේට පේනවා. සරියුත් මහරහතන් වහන්සේට ඒ ඉඩ පේන්නේ නැහැ. උපදිනවයි නැති වෙනවයි පේනවා. භාග්‍යතුන් වහන්සේට ඒ දෙකට මැද්දේ තියෙන පවතිනවා කියන එකත් පේනවා. කන් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොතනද මේ සිත් උපදින්නේ? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයයි. පින්නතුනි ඒ ਸਰුවඥතා ඥාණයෙන් දැකලා අවබෝධ කරගෙන කරන දේශනාවක්. ਸਰුවඥතාණයෙන් ඥාණයෙන් දැකලා අවබෝධ කරලම කරන දේශනාවක්. ඒ නිසා නූතන විද්‍යාවෙන් කවදාවත් මේක මනින්න බෑ. මේ උපදින ඇති වෙන පවතින නැති වෙන හැටි මේ නූතන විද්‍යාඥයෙකුට නම් කවදාවත් මේක හොයන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සඳහන් කරනවා ਸਰුවඥතා ඥාණයෙන් දැකලා අවබෝධ කරගෙන කරන ලද මේ දේශනාව වෙන කිසි කෙනෙකුට අවබෝධ කරන්න බැරි බවත්
ඒ දේශනාව විද්‍යාවට ලං වෙන්නවත් බැරි තැනක තියෙන අතිශයින්ම දියුණු බවක් කියන කාරණාවත් සඳහන් කරනවා. විද්‍යාවකට නම් ලං වෙන්නවත් බෑ මේ අවබෝධය ගාවට. අන්න ඒ නිසා ඊටාම දියුණු විදර්ශනා නුවණක් ලැබුණ දවසට ඒ වැටහෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේට වැටහුණ තරම් වැටහෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊටාම දියුණු විදර්ශනා නුවණක් අපට ඇති වෙච්ච දවසට මේ සිත් ඇති වෙන හැටි අපිත් දකි. අපිට දැනෙයි අවබෝධ වෙයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ ලබාපු අවබෝධයට ලං වෙන්න කිසිසේත්ම බෑ කියලා සඳහන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් ළඟා වෙන්න බැරි ඒ తত্ত্বය මහරහතන් වහන්සේ කෙනෙකුට කොහොමද ළඟා වෙන්න බෑ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේට විතරක් පහළ වුණ ඥාන හයක් තියෙනවා. තෙසත්ත්‍ය ඥාන ගැන අපි කතා කරනකොට ෂඩ් අසාධාරණ ඥාන කියලා ඥාන හයක් පිළිබඳව අපි කතා කරනවා. ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි ඇති වුණේ. 67ක් ඥාන පසේ බුදුරජාණන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් තිබුණා. බුදුරජාණන් වහන්සේටත් තිබුණා. නමුත් මේ 67ක් ඥාන සම්බන්ධයෙන්ුත් භාග්‍යතුන් වහන්සේට තිබුණ අවබෝධය රහතන් වහන්සේලාට තිබුණේ නැහැ. ඒ ඥාන රහතන් වහන්සේලාටත් තිබුණා, භාග්‍යතුන් වහන්සේටත් තියෙනවා. නමුත් ඒ තමන් වහන්සේලාට තියෙන ඥානමත් භාග්‍යතුන් වහන්සේට තරම් උන්වහන්සේලාට අවබෝධ වුණේ නැහැ. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට විතරක් අවබෝධ වුණ ඥාන 6 උන්වහන්සේට පමණමයි අවබෝධ වුණේ කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ උග්ඝහ පටිභාග ආදී නිමිති කසීන මණ්ඩල භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයයි මේ කියන්න හදන්නේ. උග්ඝහ පටිභාග ආදී නිමිති කසින මණ්ඩල කොයිතරම් දුරට පැතිරෙනවද කියනවා නම් එය අනන්තයි අප්‍රමාණයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේගේ කසින මණ්ඩලයේ පවතින හැටි. මනුස්ස ලෝකෙට අයිති එක සක්වලකට යමෙක් භාවනා කරද්දී පිළිතුර යම් කෙනෙක් භාවනා කරද්දී ඒ පුජ්‍යලයාට මේ කසින මණ්ඩලයේ අඩියක් විතර වැඩෙන්න පුළුවන්. කෙනෙක් භාවනා කරනකොට කසින භාවනාවක් වඩනකොට කසින මණ්ඩලයේ අඩියක් විතර වැඩිලා පේන්න පුළුවන්. එතන මනුස්ස ලෝකෙට අයිති එක සක්වලක් කියලා සඳහන් කළේ. මනුස්ස ලෝකෙට අයිති නැත්නම් මනුස්ස ලෝකයේ අයිති මේ සක්වල. ඒකේ භාවනා කරන කෙනෙකුට කසින මණ්ඩලයේ අඩියක් වැඩිලා පේනවා. තව කෙනෙකුට සතපුම් ගානක් පේනවා. කෙනෙකුට අඩියක් විතර පේනවා ඈතට, තව කෙනෙකුට හැතකම ගානක් ඈතට පේනවා. තවත් කෙනෙකුට රටක් පේනවා, දෙකක් පේනවා. ඒ තරම් වැඩෙනවා. තවත් විශේෂ කෙනෙකුට සක්වලක්ම දකින්න පුළුවන්. සක්වලක්ම දැක්ක හැකි. ඊළඟට සඳහන් කරනවා සක්වලවල් 1000ක් පේන අයත් ඉන්නවා කියලා. තව කෙනෙකුට සක්වලක් පේනවා, සක්වලවල් 1000ක් පේනවා තව කෙනෙකුට. අනුරුද්ධ මහරහතන් වහන්සේට එහෙම රහත් වෙන්න කලින්ම ඒ වාගේ දිවසක් තිබුණා. එඳ තව කෙනෙකුට කසීන මණ්ඩලයත් ඒ වාගේ වැඩෙනවා. මෙන්න මේ කසීන මණ්ඩලයෙන් දකින ප්‍රමාණයට තමයි මේ දිබ්බ සෝතහා දිබ්බ චක්කු වැඩෙන්නේ. අපේ කසින මණ්ඩලයට කොච්චර පේනවද? ආන්ගේ පේන ප්‍රමාණයට තමයි දිබ්බ සෝත වැඩෙන්නේ. මගේ කසින මණ්ඩලයට මට කොච්චර පේනවද? මට ඇහෙන්නේ තාන්ගේ කසින මණ්ඩලයේ ප්‍රමාණයටයි. මට රටවල් දෙකක් පේනවා. රටවල් දෙකක් පේනවා නම් මට දිබ්බ සෝත වලින් ඇහෙන්නේ ඒ රටවල් දෙකේ කතා කරන දේවල්, ඒ මිනිස්සු කතා කරන දේවල්, කියන දේවල් මට අහන්න පුළුවන්. දිබ්බ සෝත එතකොට මට දකින්න පුළුවනුත් ඒ රටවල් දෙක විතරයි. දිව්‍යමය කනින් අහන්න පුළුවනුත් ඒ රටවල් දෙකේ, දිව්‍යමය ඇහෙන් දකින්න පුළුවනුත් ඒ රටවල් දෙක. කසින මණ්ඩලයේ වැඩෙන ප්‍රමාණයට තමයි දිබ්බ සෝත දිබ්බ චක්ක වලිනුත් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ කසින මණ්ඩලය කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද? ඒකට උදාහරණයක් නම් කොහොම දක්වනවද?
භාග්‍යතුන් වහන්සේගේ කසින මණ්ඩලයේ. තව කෙනෙකුට සක්වලවල් 1000ක් විතර පෙවුනා. භාග්‍යතුන් වහන්සේට කොච්චර පේන්නේ නැද්ද? ඒ නිසා ඒක මෙන්න මෙහෙම සඳහන් කරනවා උන්වහන්සේට පෙනිච්ච ප්‍රමාණය. මේ අහන ධර්මයේ මේ කියන කරුණු මොන වාගේ අවබෝධ ඥානයකින් හොයාගෙන දේශනා කරපුවාද? ඇයි නූතන විද්‍යාවකට ඒකට කවදාවත් ළඟා වෙන්න බෑ කිව්වේ? කියන කාරණාව වැටහෙනවා මේ අවබෝධ ඥානය දැනගත්තාම. මෙන්න මෙහෙම සඳහන් කරනවා මේක හිතන්න ඔබේ මනසේ ප්‍රමාණයත් ඊට මදි. ඒ නිසා මෙතන ඉන්න ඔබටත් ඒක එක එක ප්‍රමාණයට වැටහෙයි. නැත්තම් තේරෙන්නෙම නැතුව යයි. අපිට අපේ මනස ඊට මදි ඒක හිතන්න. සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ අනදෙන ප්‍රදේශය ඒකට කියනවා ආඥා චක්‍රය කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය අනදෙන ප්‍රදේශය. මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයක් කියලා. අපි ජීවත් වෙන සක්වල වගේ සක්වලවල් කෝටි ලක්ෂයක්. සක්වලක තියෙන ලෝක 31යි කියලා දැන් අපේ අය දන්නවා. බ්‍රහ්ම ලෝක රූපී අරූපී වශයෙන් 20යි, දිව්‍ය ලෝක 6යි, අපායවල 4යි, මනුෂ්‍ය ලෝක 1යි. මේ ලෝක 31ට කියනවා සක්වලක් කියලා. එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය ඇතුලේ ලෝක 31 සක්වලවල් කෝටි ලක්ෂයක් තියෙනවා. ඒක තමයි අනදෙන ප්‍රදේශය. සූර්ය මණ්ඩල කෝටි ලක්ෂයක් පායනවා, චන්ද්‍ර මණ්ඩල කෝටි ලක්ෂයක් පායනවා. ඒ අනදෙන ප්‍රදේශය ඇතුලේ ආඥා ශේෂ්ත්‍රය කියලා එකට කියනවා. මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයක්. එහෙමනම් සක්වලවල් අද හැටියට කියනවා නම් ට්‍රිලියන 1ක්. ආඥා ශේෂ්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයක් කියලා කියන්නේ ට්‍රිලියන 1ක්. ආඥා ශේෂ්ත්‍රයේ ඊළඟට සඳහන් කරනවා නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ඥාන ශක්තිය ගැන දේශනා කරලා තියෙන්නේ එහෙම නෙමෙයි කියලා. අනදෙන ප්‍රදේශයේ එහෙමයි අවබෝධ කරලා තියෙන්නේ ඒ කෝටි ලක්ෂය විතරක් නෙමෙයි. කොහොමද? ඒක සඳහන් කරලා තියෙනවා මේ කෝටි ලක්ෂයක් සක්වල එක ඒකකයක් හැටියට ගන්නවා. මේ ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායන ප්‍රදේශය එක ඒකකයක් හැටියට අරගන්නවා. ඊළඟට මේ අපේ සක්වලේ තියෙන සියලුම ලෝකයන් අබ ඇට වලින් පුරවලා අපේ සක්වලේ තියෙන සියලුම ලෝකයන් අබ ඇට වලින් පුරවනවා. සියලුම ලෝක අබ ඇට වලින් පුරවනවා. පුරවලා නැගෙනහිර පැත්තේ තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් එක ඒකකය කරගෙන නැගෙනහිර පැත්තට තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල්. එතකොට කෝටි ලක්ෂයක් එක ඒකකයක් හැටියට අරගෙන නැගෙනහිර ප්‍රදේශයේ තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් එක ඒකකයේ බවට කරගෙන අර අබෑට දමාගෙන ගියොත් කෝටි ලක්ෂයක් සක්වලවල් වලට එක අබෑටේ ගානේ දාලත් නැගෙනහිර පැත්තට තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් ගාන ඉවර වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කෝටි ලක්ෂයක් සක්වලට එක අබෑටේ දාගෙන ගියත් මේ සක්වලේ සියලුම ලෝක පුරවපු අබෑට ඉවර වෙනවා. තවත් සක්වලවල් ගාන ඉතුරු වෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ඒ කියන්නේ බුද්ධ ආඥා ශේෂ්ත්‍රයේ තවත් ඉතුරු වෙනවා. එක ආඥා ශේෂ්ත්‍රයකට එක 60ක් දාගෙන ගියත්. එතකොට නැගෙනහිර පැත්තටවත් තියෙන කෝටි ලක්ෂයක් සක්වලවල් ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ. මේ සක්වලේ සියලුම ලෝක පුරවලා තියෙන අබ ටික ඉවර වුණත් කෝටි ලක්ෂයක් සක්වලවල් ගන්න ඉවර වෙන්නේ නැහැ. එතකොට අනිත් තුන් පැත්තට ගියත් ඒත් ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් විශ්වයේ සීමාවක් නැහැ. මේ අනන්තයි කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා මේ අබෑට ගණන ඉවර වෙලත් නැගෙනහිර පැත්තට තවත් යන්න සක්වලවල් තියෙනවා කියලා. නැත් සිව් දිශාවටම එහෙමයි. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි කෝටි ලක්ෂයක් කියන මේ විශ්ව ප්‍රදේශය මම මුලින් සඳහන් කළා වගේ අපේ මනසින් ආවරණය කරන්නත් බෑ. අපේ මනස එච්චර ලොකු නෑ. සියලු දිශාවන්ට ඒ ආකාරයේ එසේමයි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ඥානය කොයිතරම්ද? ඤෙය්‍ය පතය යම් ප්‍රමාණයක් වේ නම්
ඥානපතයත් එපමණයි. මේ ලෝකේ අවබෝධ කරන්න යම් දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම අවබෝධ කළා. අහවල් දේ අවබෝධ කළේ නැහැ කියලා එකක් නැහැ. යාවතකං ඥානං තාවතකං චිත්තං. අවබෝධ කරගත යුතු තාක් යම් දෙයක් තිබුණා නම් ඒ සියල්ලම අවබෝධ කළා. ඒ කියන්නේ කොහොමද? දැනගත යුතු යමක් තියෙනවා නම් මේ ලෝකේ ඒ සියල්ලම දැනගත්ත කියන එකයි. එයින් අදහස් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ භාවනා බලය අපිට කවදාවත් හිතන්න බෑ කියන එකයි. අර අබෑට දාලා තවත් සක්වලවල් ඉතුරු වුණා. ඒ සක්වලවල්ද මොනවද කියලා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥානය තුල තියෙනවා. මේ විශ්ව ධාතුවේ අහවල් සක්වලට ඒ ඥාන ධාතුව පැතිරුණේ නැහැ කියලා එකක් නැහැ. ආඥා ශේස්ත්‍රය කෝටි ලක්ෂයක් සක්වල. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ඥාන ශේස්ත්‍රය සීමාවක් නැහැ. ඒ නිසා බුද්ධ කියන විෂය කවදාවත් හොයන්න එපා කියලා දේශනා කරා. හොයලා ඉවර කරන්න බෑ. ලෝක විෂය හොයලා ඉවර කරන්නත් බෑ අපිට. සත්ත්ව විෂය හොයලා ඉවර කරන්නත් බෑ. ලෝක විෂය හොයලා ඉවර කරන්නත් බෑ. බුද්ධ විෂයයි, ලෝක විෂයයි, සත්ත්ව විෂයයි කවදාවත් හොයලා ඉවර කරන්න බැරි දේවල්. ඒ තරම් පුදුම ඥානයකින් අවබෝධ කළා. එහෙම අවබෝධයකින් දේශනා කළ ධර්මයේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැටියට අපිට අහන්න හම්බ වෙන්නේ. එතකොට හිතන්නකො මොන තරම් අවබෝධ ඥානයකින් මේක දේශනා කරන්න නැද්ද කියලා. මනුස්ස ලෝකෙට දෙවියෝ එනවා. ඒ මනුස්ස ලෝකෙට එන්නේ සුගතිය කියලා හිතාගෙන. අපි පින්නතුන් දන්නවනේ අපි මැරෙන බව. අපි මැරිලා බොහෝ වෙලාවට සුගතියට යන්න කියලා හිතන්නේ කොහේ යන්නද? දිව්‍ය ලෝකේ යන්න. දෙවියෝ චුත වෙනවනේ. එතකොට දෙවියන්ට කියනවා මේ දෙවියෝ චුත වෙන්න ලැහැත් වෙනකොට නිමිති පහළ වෙලා සමහර අය විලාප කී අඬනවා. බොහෝ මහේශාක්‍ය දෙවිවරු නම් තමන් කරපු පින් මතක් කර ගන්නවා. එතකොට මේ මරණාසන්න දෙවිය ගාවට අනික් දෙවිවරු ඇවිල්ලා සනසනවා. ඊතෝ බොහෝ සුගතින් ගත්වා. නිදුකාණෙනි ඔබ සුගතියට යන්න. එතකොට අපි කල්පනා කරන්නේ මීට වඩා සැප තියෙන තැනක් දිව්‍ය ලෝකේ අපි මෙරෙලා එහෙ යන්න ඕනේ කියලා. එතකොට දෙවියන්ට කියනවා ඔබ මෙරෙලා සුගතියට යන්න. එහෙනම් අපේ සුගතිය දිව්‍ය ලෝකේ නම් දෙවියන්ගේ සුගතිය මොකක් වෙයිද? දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකේ. දැන් තේරෙනවද අපි කවුද කියලා? දෙවියෝ සුගතියට යනවා කියලා ඉන්නේ මෙහෙ. අපි සුගතියට යනවා කියලා යන්න හදනවා එහෙ. එතකොට හිතෙන්නේ නැද්ද එහෙනම් අපිත් දිව්‍ය ලෝකෙන් චුත වෙලා මෙහෙ එන්න ඇති කියලා? මෙන්න මෙහත් ඇවිල්ලා අර දෙවියෝ කියනවා ඔබ සුගතියේ ගිහිල්ලා උපදින්න. ඉපදිලා එහෙ ලබන්න තියෙන ඉහළම ලැබුම ලබන්න කියලා. මොකද්ද ලබන්න තියෙන ඉහළම ලැබුම? තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය ලබන්න කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ධර්මයේ මහන්න කියලා කියන්නේ මෙහෙ ඇවිල්ලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මෙන්න මේ අවබෝධ ඥාණයෙන් දේශනා කරපු ධර්මයයි. ඒ ධර්මතාවයට ළඟා වෙන්න මේ විශ්ව ධාතුවේ කිසි කෙනෙකුට බෑ. ඒක වෙනස් කරන්නත් මේ ලෝකේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මේට පිටින් කරුණු දක්වන්න කෙනෙකුට වෙන කරුණු නැහැ. භාග්‍යවතුන් වහන්සේ මෙතනින් එහාට අවබෝධ කළේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ. මේ ශාලාව ඇතුලේ ඉන්න අපි ඔක්කොම ශාලාව පිළිබඳ තොරතුරු දන්නවා. පිටින් එහා පැත්තේ තියෙනවා ඔක්කොම පේන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට එහෙම දෙයක් තිබුණේ නැහැ. සීමාවක් මායිමක් ඒ ඥාණයට නැහැ. අසීමාන්තිකයි. එහෙම ඥානයකින් අවබෝධ කරලයි අපිට මේ කරුණු දේශනා කරලා තින්නේ. ඒකයි මුලින් සඳහන් කළේ මෙහෙම කර නිවන් දකින්න බෑ කියලා දේශනා කිරුවොත් බෑම තමයි. ඒ බැරි හින්දාම තමයි දේශනා කරලා තියෙන්නේ. විශාරද ඥාන වලින් ඒක පැහැදිලි කරනවා. ඒ නිසා පින්නතනේ අපි මේ සාකච්ඡා කරමින් හිටින රූප උපාදානස්කන්ධය මේ සංසාරේ පුරා බොහෝම අපිට කරදර කෙරුවා. තරම් දීර්ඝ සංසාරේ මේ රූප උපාදානස්කන්ධය අපිට හරියට කරදර කෙරුවා. මොකක් නිසාද? මේ වස්තුව, දේපොළ, අඹදරු ආදී මේ දේවල් රැකගනිමින් ඥාති මිත්‍රයින් වගේම අපගේම ශරීරය ආරක්ෂා කරන්න මේ සංසාරේ හරියට දුක් විඳා. නෑදෑයෝ රකින්න, දූ දරුවෝ රකින්න
ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ රැකගන්න විතරක් නෙමෙයි මේ උපාදානස්කන්ධය රකින්නත් සසර හරියට දුක් විඳා. එම්බිරිසාව හැදිච්චාම කොච්චර දුක් විඳාද? උණ හැදිලා කොච්චර දුක් විඳාද? පිළිකාව හැදිලා කොච්චර දුක් විඳාද? උපාදානස්කන්ධය රකින්න කොයිතරම් වෙහෙසෙනවද? පිළිකාවක් හැදිලා මැරෙන බව සත්‍යයි. ඒ මොකක්වත් නැති වුණත් මැරෙන බව සත්‍යයි. නමුත් නොමැරී පවත්වා ගන්න මොන තරම් දුකක් සංසාරේ මේ උපාදානස්කන්ධය අපිට දුන්නද සසර පවතින්න. ඒ නිසා මේක ආරක්ෂා කරගන්න මේ සංසාරේ බොහෝ සෙයින් අපි පව් කෙරුවා. මේක ආරක්ෂා කරගන්න සංසාරේ බොහෝ සෙයින් පව් කෙරුවා. මේක සනසන්න සංසාරේ බොහෝ සේ පව් කෙරුවා. මේ උපාදානස්කන්ධය රකින්නත් පව් කෙරුවා. මේ උපාදානස්කන්ධයට සැප දෙන්නත් පව් කළා. ලෝකේ කොච්චර ලස්සනද? ලෝකේ කොයිතරම් සුන්දරද? ඒක දැක්කේ මහරහතන් වහන්සේලා. ඒක දැක්කේ බුදුරජාණන් වහන්සේලා. ලෝකේ ලස්සන බව අපිටත් දැක්ක හැකි. නමුත් අපි ගාව තියෙනවා කපටි හිතක්. ඒ කපටි හිත හැම වෙලාවෙම හැංගිලා ඉන්න සර්පෙක් වගේ අපිට පහර දෙනවා. හැංගිලා ඉන්න සර්පෙක් වගේ. අපිට පහර දෙන හැටි මේ රාගය කියන ධර්මතාවයේ කෙලෙස් කියන ධර්මතාවයන් නෑ වගේ හැංගිලා වගේ ඇකිලිලා වගේ ඉන්නවා. හිටපු ගමන් එළියට පැනලා විනාශ කරලා පුච්චලා දානවා අපි. කෙනෙක් hina වෙනවා දැක්කහම කොයිතරම් අහිංසකද? හරියට හිතන්න පුළුවන් නම් හරීම අහිංසකයි ඒ hinaව. ඒ hinaවේ තියෙන පුදුම දුප්පත්කමක්. ඒ hinaවේ තියෙන පුදුම තනිකමක්. ඒ hinaවේ තියෙන පුදුම බය අඩුකමක්. නමුත් ඒ hinaව ඇතුලේ තියෙන්නේ පුදුමාකාර අහිංසකකමක්. නමුත් ඒ ලස්සන hinaව දැක්කහම බොහෝ දෙනාට ඒ hinaව විඳින්න බැරුව යනවා. විඳින්න බැරි නිසා ඒ hinaව කොහොමද කියලා අපි එතෙන්ට පයින්නවා. අපි දන්නේම නැතුව හැංගිලා තිබ්බ රාගය. රාගය පැනලා එතන ඉඳලා බලන්නේ ඒ hinaව කොහොමද? ඒ hinaව මගේ කරගන්නේ කොහොමද? මගෙත් එක්ක hina වුණේ වෙන විදිහකට නේද? මේ වාගේ විවිධ දේවල් මගේ හිත ඇවිල්ලා මට කියනවා. අනිත් අය එක්ක hina වෙච්ච හැටි වෙනයි. ඔබත් එක්ක hina වෙච්ච හැටි වෙනයි. ඒ වෙනස ඇති උනේ ඇයි? මේ එහෙම දෙයක් තිබුණේ නැහැ. මගේ හිතයි එහෙම කියන්නේ. මම අර ලස්සන අහිංසක දුප්පත් hinaව දිහා බලලා මගේ කෙලෙස් මට හරියට ගතු කියනවා. ඒ හින්දා මට කවදාවත් ඒ hinaවේ තිබ්බ ලස්සන බලන්න බැරි වුණා. කෙලෙස් පැත්ත විතරයි පේන්න පටන් ගත්තේ. ලෝකේ හරීම ලස්සනයි. නමුත් අපිට ලෝකේ ලස්සන විඳින්න බැරි වුණේ ඒකයි. මහරහතන් වහන්සේලාගේ උදානවල උන්වහන්සේලා ඒ කරුණ අපූර්වවට පැහැදිලි කළා. ලෝකේ කොච්චර සුන්දරද කියලා. ලෝකේ කොච්චර ලස්සනද කියලා. ඉතින් කෙලෙස් හැම වෙලාවෙම අපව විනාශ කරපු නිසා මේ සසර අපි හරියට මේ කෙලෙස් ධර්මයෙන් හිඳපව් කළා. ලෝකේ සැබෑ සුන්දරත්වය දැකගන්න බැරුව ගියා නිසා. අන්න ඒ වෙනුවෙන් අපි නිරේ ඉපදිලා දුක් විඳපු වාර අනන්තයි අප්‍රමාණයි. නිරේ ඉපදිලා දුක් විඳයි හින්දා අප්‍රමාණ විදිහට සීමාවක් නැති දුක් කාලාන්තරයක් වින්දා. මෙන්න මේ කෙලෙස් හින්දා. අන්නේ දුක් විඳින්න අනාගතෙත් වෙනවා. දැනුත් අපි එහෙමනම් දැනුත් කෙලෙස් වලට යට වෙනවා නම් දැනුත් කෙලෙස් වලට වහල් වෙනවා නම් ඒ නිරා දුක අතීතේ අනාගතේ අපිට විඳින්න වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැනටත් අපායට ගිහිල්ලා දුක් විඳින්න ඕනේ පව් ඔබ ගාවත් මම ගාවත් තියෙනවා. ඔබේ පිටිපස්සේ ඒ පව් තියෙනවා කඳු වාගේ. ඒ කන්දක් වාගේ පව් ඔබ නිරේට ගෙනියනෙවමයි. මගේ පිටිපස්සෙත් තියෙනවා. කන්දක් වාගේ හිටගෙන ඉන්නේ. අපායට අරන් යන්න බලාගෙන. අපායේ ගිහිල්ලා විඳින්න ඕනේ දුක මේ ජීවිතේ මට දෙන්න බෑ. සුගතියක ඉපදිලා හින්දා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ නිරේ දුක විඳින්න බෑනේ. ඒ නිසා පව් බලාගෙන ඉන්නවා මම මේකෙන් ගැලවෙනකන්. මගේ පිටිපස්සේ තව පව් තියෙනවා. නමුත් මේ ශ්‍රේෂ්ඨ උපත ලබාපු හින්දා විපාක දෙන්න බැරුව ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා කියලා මට තේරෙන්නේ නැති හින්දා මම මේ පව් කන්ද තව ලොකු කරනවා. මෙතෙන්ට වෙලා ඉඳගෙන මේ පව් කන්ද මම ලොකු කරනවා. අවබෝධය මදි වෙච්ච හින්දා. මෙන්න මේ නිසා රූපය තමන්ගේ ආත්මයේ හැටියට දැකීම පළමු වෙන උපාදානයේ හැටියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා.
තමන්ගේ ආත්මය හැටියට දැක්කා පළවෙනි උපාදානයේ රූපය. ඊළඟට සඳහන් කරනවා ශරීරයේ මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළාට තමන්ට පේන්න තියෙන සියලුම රූප උපාදානස්කන්ධයට අයිති වෙනවා. මේක අවබෝධ කරගන්නයි ශරීරයේ මුල් කරලා විතරක් දේශනා කරලා තියෙන්නේ. බාහිරව පේන්න තියෙන සියලුම දේවල් රූප උපාදානස්කන්ධයට අයිති කියලා සඳහන් කළා. අතීත අනාගත වර්තමාන අභ්‍යන්තර බාහිර රළු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන මේ සියලුම ප්‍රභේද වලින් දේශනා කරලා තියෙන සියලුම රූපයන් මේ රූපස්කන්ධයට අයිති වෙනවා. දේශනාවේ පහසුව තකා විතරක් ශරීරය මුල් කරලා මේ දේශනාව කරලා තියෙනවා. නැත්නම් රූපස්කන්ධය අතිශයින්ම විශාලයි මේ බාහිරත් එක්ක. ඊළඟට සඳහන් කරනවා රූපය තම ආත්මයේ හැටියට සලකද්දී භාග්‍යතුන් වහන්සේ පිටකයේ පින්නතුනි සඳහන් කරලා තියෙනවා ලෝකයක ජීවත් වෙන උසස්ම මිනිස්සුන්ට ඇති වෙන තණ්හාව ගැන. රූපය තමන්ගේ ආත්මය කියලා ගන්නකොට ලෝකේ ජීවත් වෙන උසස්ම මිනිස්සුන්ට කොහොම තණ්හාවක් ඇති වුණාද කියලා. කවුද එතකොට මේ ලෝකේ ජීවත් වෙන උසස්ම මිනිස්සු කියලා කිව්වේ? මෙතන සඳහන් කරනවා ඍෂිවරුන්ට ඇති වෙන තණ්හාව. ඒ කියන්නේ අහසින් යන කට්ටිය. ඒ අයටත් තණ්හාව තියෙනවා. කොයි වාගේද? මෙතන විස්තර කරනවා මේ ධානලාභියෙක් පඨවි කසිනේ වඩනවා. ඒ කසින මණ්ඩලය තුලින් මේ ලෝකය දකිනවා. එහෙම දැකලා මේ පඨවි කසිනේ තමන්ගේ ආත්මය හැටියට සලකනවා කියලා. ධාන වඩලා පඨවි කසිනෙන් මේ ලෝකය දැකලා කල්පනා කරනවා මේ පඨවි මණ්ඩලය කසින මණ්ඩලය තමන්ගේ ආත්මය කියලා. නැත්නම් පඨවි කසිනේ තමන්ගේ ආත්මය හැටියට සලකනවා. ඒතකොට ඒක තමන්ගේ කරලා උපාදාන කරලා අන්න උසස් අයට තියෙන තණ්හාව. මෙතෙන්ට ගිහිල්ලත් මගේ කියන තණ්හාවෙන් ගැලවෙන්න බැරි වෙලා. ඊළඟට සඳහන් කරනවා ඊට මෙහාත් බොහෝ මට්ටම් වලින් මේ රූපය පිළිබඳව උපාදාන තියෙන බව ඒවා අවබෝධ කරගත යුතුයි කියලා දේශනා කළා. මේ රූපය පිළිබඳව සාකච්ඡාව. ඒ නිසා තවත් ඉදිරියට බොහෝ සෙයින් සක්කාය දිට්ඨියත් එක්ක සඳහන් කරලා තියෙන රූප සාකච්ඡාව තව සීමාවක් නැහැ මේක. සක්කාය දිට්ඨියත් එක්ක. එහෙනම් මේ බැඳීම අපේ සීමාවකුත් නැහැ. නමුත් විදර්ශනා නුවණකින් මේක අවබෝධ කරගන්න වෙනවා මොන බැඳීමක් මොන ඇලීමක් මේ සසරට ඇලිලාද? ආන්ගේ ඇලිච්ච ඇලිල්ල ගලව ගන්න බැරි නිසා තමයි බුදුවරු 512027 නමක් විතර බුදු වෙලා අපිට තාම බැරි වුණේ නිවන් දකින්න. මොන ඇලවීමක් මේ රූපස්කන්ධයත් එක්ක මේ සසරට අපි ඇලවිලා තියෙන්නේ ඇද්ද? ඒ නිසා මේ සතිපට්ඨානයත් එහෙමමයි කියලා සඳහන් කරනවා. සතිපට්ඨානයෙන් මේක හරියටම අවබෝධ නොකරගත්තොත් අපේ හිතත් මිත්‍යා දෘෂ්ටි වලට නිරන්තරයෙන් ඇද වැටෙන්න පුළුවන්. මෙන්න මේ සතිපට්ඨානයෙන්ම මේ කාරණාව හොඳට තේරුම් ගන්න කිව්වේ සිහියෙන් ඉන්න. මනස සිහියෙන් ඉන්න. සිහියෙන් ඉඳලා මේ ඇලෙන එක අඩු කරන්න උත්සාහ කරන්න. සිහිය නැති වෙච්ච ගමන් ඇලෙනවා. අනිත් අවබෝධ කරන්න සිහියෙන් ඉන්න කියලා දේශනා කරනවා. ඒක එහෙම ඇලවෙන ගතිය නැත්තම් මිත්‍යා දෘෂ්ටි වලට ඇද වැටෙන ගතිය සතියෙන් ඉන්න කෙනාට කවදාවත් උදා වෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නකොට වැරදි කාරණාව හොඳට අවබෝධ වෙනවා. අන්න ඒ නිසා ඒ තේරුම් ගැනීම හොඳ විදර්ශනා ප්‍රඥාවක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. සමත භාවනාවකින්වත් ඒ අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරයි. විදර්ශනා ප්‍රඥාවකින් ලබන අවබෝධය ඊටාම දියුණු වෙච්ච සමත භාවනාවකින්වත් ලබන්න බෑ කියලා සඳහන් කරනවා. ඒ නිසා සමතේ වැඩි අවිඥා වැඩි ඍෂිවරයෙකුටවත් හරියටම තේරුම් ගැනීමට අපහසුයි කියලා සඳහන් කරනවා මේ උපාදාන ඇති වෙන ස්වභාවය. සමතේ හොඳට දියුණු කරපු අය තමයි මේ ඍෂිවරු. අවිඥා උපදවාගත්තේ සමතේ දියුණු කරලා. එහෙම ඍෂිවරයෙකුටත් උපාදානයේ ඇති වෙන හැටි තේරුම් ගන්න බැරි නිසා තමයි තමන්ගේ කසින මණ්ඩලයට වැඩෙන ප්‍රමාණය උපාදාන කරගන්නේ. තේරුම් ගන්න අමාරුයි. විදර්ශනා ප්‍රඥාවකින් මේක දකින්න කියලා දේශනා කළා. එහෙමනම් පින්නතුනි අපි විදර්ශනා උපක්ලේශ 10 පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරමු. උපක්ලේශ 10.
මේ උපක්ලේශ 10 අපි මීට කලින් පැහැදිලි කරලා මතක් කරලා තියෙනවා. මොනවද? ඕභාසෝ ඥානං පීති පස්සද්දි සුඛං අදිමොක්ඛෝ පග්ගහෝ උපේක්ඛා උපට්ඨානං නිකන්ති. අපි මේක කලින් විස්තර කරලා තියෙනවා ටිකක්. ඒ නිසායි කෙටියෙන් සඳහන් කරමු කිව්වේ ඕභාසෝ කියලා කිව්වේ විශාල ආලෝකයක් කවදාවත් නුදුටු ආකාරයෙන් පහළ වෙන ඒ ආලෝකයකට පැමිණිලා කෙනෙක් හිතයි මම විමුක්තියට ආවා කියලා. භාවනා කරනකොට අතරමං වෙන තැන්. හිටපු ගමන් විශාල ආලෝක පහළ වෙනවා. හඳ පෑවුවා වගේ, ඉර පෑවුවා වගේ, ශරීරේ පුරා එළි විහිදෙනවා වගේ ඇති වෙනවා. කෙනෙක් ඒ වෙලාවට රැවටෙන්න පුළුවන් මම ඉහළම තැනට ආවා කියලා. නමුත් ඕභාසෝ කියලා කියන මට්ටමට තමයි මේ ඇවිල්ලා තියෙන විදර්ශනා උපක්ලේශය. කෙලස් මේ තියෙන්නේ. නවත්තනවා, රවට්ටනවා මේ තැන්වල. කෙනෙක් එතන නැවතිලා රැවටුනොත්, මාන්නය දියුණු වුණොත් එයා එතනින් එහාට යන්නේ නැහැ. ඊළඟට ඥානං සමහරුන්ට ඥාන පහළ වෙනවා කියලා සඳහන් කරනවා. කොයි වගේද? අමනුෂ්‍යෝ පේනවා. මිනිස්යන්ට නොපෙනෙන බොහෝ දේවල් පේනවා. අමනුෂ්‍යොත් හොඳට පේනවා. සමහර අය එහෙම කියනවා. එහෙම කියන අය හම්බ වෙලා තියෙනවා. ධර්මදේශනාවක් අහන්න ගියහම මේගොල්ලෝ ටික වෙලාවයි බණ අහන්නේ. මොන තරම් මුලා වෙලාද කියන කාරණාව. ඊට පස්සේ බලලා කියන්නේ මොනවද? ආන් අතන මෙහෙම කෙනෙක් හිටියා. මෙතන කළු පාටේ කෙනෙක් හිටියා. එයාගේ ඉස්මුදුනේ දත් තිබ්බා අන් තිබ්බා. මෙහෙම අය දැක්කා. මේ අමනුෂ්‍යෝ. දැන් මෙයාලා බණ අහලා නැහැ. දැන් බලලා තියන්නේ අර අමනුෂ්‍යෝ දිහා. ඥාන පහළ වෙලා. ඒ කියන්නේ මේ විදර්ශනා උපක්ලේශයක් තියෙනවා. දැන් එතකොට අමනුෂ්‍යොත් පේනවා අපිට පේන්නේත් නැහනේ. එතකොට අපිට පේන්නේ නැති දෙයක් නෙමේ පේන්නේ. අපිට විස්තර කරාම අපි අහනවා කොයි කොනද හිටියේ කොහොමද හිටියේ කොයි වාගේද හිටියේ එහෙම කියනවා. අපිට පේන්නේ නැහැ. ඊළඟට තවත් බොහෝ දේවල් මේ ඇයිට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ලෙඩ වගේ දේවල් පේන්න පටන් ගන්නවා. අනුන්ගේ ලෙඩ. ඒ නිසා සඳහන් කරනවා ඔබේ පපුවේ ලෙඩක් තියෙනවද? ඔබේ ඇහි ලෙඩක් තියෙනවද? මොකක් හරි බඩේ අමාරුවක් තියෙනවද? සමහරලාට මට ඒක තියෙනවා. ඉතින් මටත් හරි සතුටුයි. කොහොමද මේ මනුස්සයා මගේ බඩේ තියෙන දේ හිටි ගමන් කීවේ? එහෙම දේවල් පේන්න පටන් ගන්නවා. එහෙම ඥාන පහළ වෙනවා. ආන් එහෙම ඥාන පහළ වෙලා ඒ දේවල් එක එක්කෙනාට කියන්න ගත්තාම ලෝකෙ ගැන හොඳ දේවල්, ලෝකෙ අනුන්ට පේන්නේ නැති ලස්සන දේවල් දැන් මෙයාට හිතෙනවා එහෙමනම් මම විමුක්තියට ආවා කියලා. අනුන්ට වැටහෙන්නේ නැති, අනුන්ට දැකින්නේ නැති, අනුන්ට පේන්නේ නැති දේවල් මට පේනවා. මම දැන් ගොඩක් දියුණුයි. එයා දන්නේ මම මේ ක්ලේශයකට රැවටෙනවා කියලා. තව එකක් තමයි පින්නතුනි පීති. මෙතන සඳහන් කරනවා පුදුමාකාර ප්‍රීතියක් මනුස්ස ලෝකේ අපිට කවදාවත් ජීවිතේ අත්විඳින්න බැරි වෙච්ච ප්‍රීතියක් ලැබෙනවා. සමහර අය කියන පුදුම ප්‍රීතියකින් මම ජීවත් වෙන්නේ ප්‍රීතිය මටවත් විස්තර කරන්න බෑ කියලා. ආන් එහෙම ප්‍රීතියක් ඇති වෙච්ච නිසා මේක මහරහතන් වහන්සේලාටත් ඇති වුණ ප්‍රීතියද කියලා හිතෙනවා. එහෙනම් මමත් එතෙන්ට ආවා කියලා ඒ පුජ්‍යලයට දැනෙනවා. ඒ පුජ්‍යලයා හිතනවා එතනින් එහාට යන්න ඊට පස්සේ උත්සාහ දරන්නේ. ඊළඟට කියන්නේ පස්සද්ධි කියලා. පස්සද්ධි කියලා කියන්නේ සංසිඳුන සැහැල්ලු බව. බලවත් වූ සංසිඳුන බව. අතිශයින්ම සැහැල්ලු බවක් වැටහෙනවා සඳහන් කරනවා. ඒකත් නොමග යන එක කරුණක් කියලා. ඊළඟට සුඛං පුදුමාකාර සැපයක් දැනෙනවා. පෙර නොවිඳි සැපයක් තමන්ට මානසිකව දැනෙන්න පටන් ගන්නවා. එතන නතර වුණොත් ඒකට රැවටුනොත් ඒ පුජ්‍යලයට එතනින් එහාට ඉදිරි ගමනක් නැහැ. ඊළඟට සඳහන් කරනවා අදිමොක්ක මහා බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක කොහොම ශ්‍රද්ධාවක්ද කියලා විස්තර කරන්න බෑ. අපිට හිතා ගන්නවත් බෑ මේ පුජ්‍යලයට ඇති වෙලා තියෙන ශ්‍රද්ධාවේ ප්‍රමාණය. ඊටාත්ම බලවත්. අන්න එය Tamanට නැවත ඒ ශ්‍රද්ධාව ඇති වෙලා නොමග යනවා. කවදාවත්ම නැති ශ්‍රද්ධාවක් මට ඇති උනේ මම රහත් වෙලාද කියලා හිතෙනවා. නොමග යනවා එතනින් එහාට.
ඊළඟට සඳහන් කරනවා පග්ගහෝ තමන්ට කලින් ඇති නො වූ වීරියක් පහළ වෙන්න පටන් ගන්නවා. කවදාවත් එහෙම වීරියක් ඇති වෙලා නැහැ මීට කලින්. මට හිතෙනවා අද දවසේ දවල් කාලේ පැය 12ක්ම භාවනා කරන්න තරම් වීරියක් ඇති වෙනවා. නෑ මං උදේ වාඩි වෙලා හෙට එළි වෙනකම් භාවනා කරන්නද කියලා වීරියක් ඇති වෙනවා. මේ වගේ පුදුමාකාර වීරිය උපදින්න පටන් ගන්නවා. එහෙම වීරියක් ඉපදෙන්න පටන් ගත්තාම හිතනවා මම රහත් වුණාද කියලා. මට විමුක්තිය ලැබුණාද කියලා හිතෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ මහා වීරියක් ඒ වීරිය වැඩි වීම නිසා මේ පුජ්‍යලයට හිතෙනවා මම විමුක්තියට ආවා කියලා. ඒකත් ක්ලේශයක්. ඊළඟට උපේක්ෂාව වැඩි වෙනවා. හැම දෙයක් පිළිබඳව උපේක්ෂාවෙන් බලනවා. කිසි පැත්තකට බර වෙන්නේ නැහැ. උපේක්ෂා සහගතයි. කෙනෙක් ජීවත් වුණත් එකයි, කෙනෙක් මැරුණත් එකයි. ඒ දෙකම උපේක්ෂාවෙන් දකිනවා. කවදාවත් අඬන්නේ කඳුලක් එන්නේ දුකක් වේදනාවක් මූණේ වෙනසක් මොකවත් පේන්නේ නැහැ. මේ පුජ්‍යලයා ජීවත් වෙලා ඉන්නකොට මං කොයි වගේ සතුටින් හිටියද? දැන් මල කඳ දිහා බලත් මං ඒ වගේම සතුටින් ඉන්නවා. එතකොට මේ පුජ්‍යලයාට හිතෙන්න පුළුවන් එහෙනම් මට දැන් ලෝකයේ ඇලීම කියන එක නැති වෙලා. උපක්ලේශය. ඊළඟට සඳහන් කරනවා උප ဋ ාණං සිහිය වැඩි වෙනවා. සිහිය වැඩි වුණාමත් හිතෙනවා මට දැන් හොඳටම සිහි කල්පනාව තියෙනවා. ඒ කියන්නේ හොඳටම දැන් සතිපට්ඨානයක් මට දියුණු වෙලා වැඩිලා තියෙනවා. ඒ කියන්නේ මම උතුම් මාර්ගයකට ආව කියලා ආයෙත් රැවටෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි මේ බුද්ධ ධර්මයේ අතිශයින්ම සියුම් කියලා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අතිශයින්ම සියුම්. ඒ නිසා මේ නිවන කියන්නේ මේ ලෝකයේ තියෙන සියලුම හොඳ දේවල් වලට වඩා තවත් ඊ타ත්ම හොඳ දෙයක්. නිවන කියන්නේ මේ ලෝකයේ තියෙන සියලුම හොඳ දේවල් වලට වඩා තවත් අතිශයින්ම හොඳ දෙයකට තමයි නිවන කියන්නේ. අන්න එහෙම හොඳ දෙයක්. ඒ නිසා කලින් වැටහුණාට වඩා හොඳ දේවල් තව වැටහෙන්න පුළුවන්. මේ දැන් යම් ප්‍රමාණයක් වැටහිලා තියෙනවා නම් අපිට ඒ වැටහිලා තියෙන්නේ බොහොම සොච්චං ප්‍රමාණයයි. ඊට වඩා වැටහෙන්න තව අප්‍රමාණයි. ආන් ඒක අවබෝධ කරගන්න කියනවා. මෙතන නවතින්න එපා. අපි පින්නතුන් මතකයි චුල්ලහතිපදෝපම සූත්‍රය. ඉස්ලාම කැලේට ඇතුල් වෙනකොටම දකින්න ගස්වල දල ගහලා තියෙනවා. එතකොට හිතනවා විශාල ඇතෙක් මේ කැලේ ඉන්න ලොකුම ඇතාවෙන් දෙයි මේ. හැබැයි තව ටිකක් ඇතුළට යනකොට අර දල පාරට වඩා උඩින් දල ගහලා තියෙනවා. නෑ ඊට වඩා ලොකු ඇතෙක් ඉන්නවා. තව ටිකක් යනකොට ඊටත් වඩා ඉහළින් තියෙනවා. එහෙනම් ඒ වගේ තමයි මේ ශාසනය. මේ දේවල් ඒකයි සඳහන් කළේ ලෝකේ තියෙන හොඳම දෙයට වඩා ඊටාම ඉහළින් තියෙන දේ නිවන කියන්නේ. ඒකට යනකොට මේ තේරෙන දේවල් ඒව ගාව රැවටුන් අපි එතෙන්ට ගිහිල්ලා නැහැ. හැම වෙලාවෙම හිතන්න ඕනේ මෙහෙම ප්‍රීතියක් මට ඇති වුණා නම් නිවන ගාව කොහොම ප්‍රීතියක් ඇද්ද? මාර්ගඵල ගාව කොහොම ප්‍රීතියක් ඇද්ද? තෙන්ටම යන්න වෑයම් කරන්න අතරමඟ නවතින්න එපා. ආන් ඒ නිසා මේ කාරණා 10ට කියනවා උපක්ලේශ කියලා. තව එකක් තියෙනවා මේ පිළිබඳව සඳහන් කරන. ඒකට කියන්නේ නිකාන්ති කියලා. අන්තිම එක 10 වෙනි එක නිකාන්ති. මොකද්ද මේ නිකාන්ති කියලා කියන්නේ? ධාන වලට සමාධීන්ට තියෙන සියුම් ඇල්ම ආන් ඒකටයි නිකාන්ති කියන්නේ. ධානයේට සමාධියට තියෙන ඇල්ම ඒකත් බැඳීමක්. ආන් ඒ ඇල්මට කියනවා නිකාන්ති කියලා. විදර්ශනා උපක්ලේශ 10. ඊළඟට පින්වතුනි මේ 10න් වෙන් වෙන්නේ නැත්නම් මේ 10න්ම වෙන්නේ නොමග යෑමයි. මේ 10 පහළ වුණා කියලා කවදාවත් සුමගට යන්නේ නැහැ. නොමග යන්නමයි මේක හේතු වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අවබෝධ කරගන්න ඕනේ මට මේ යමක් පහළ වෙලා තියෙනවා නම් යම් දැනුමක් මේ තියෙනවා නම් මේ තියෙන උපක්ලේශයක්මයි මා මෙතන නතර වෙලා බෑ මෙතනින් එහාට යා යුතුයමයි කියන කාරණාව හැම වෙලාවෙම හිතමින් සාමාන්‍ය කෙනෙක් මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්ත කෙනෙක්. නමුත් පින්නතුනි මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්ත නිහතමානී කෙනෙකුට ධර්මය අවබෝධ කරවන්න පහසුයි. මේ විදර්ශනා උපක්ලේශ වලින් රැවටෙන්නේ එතකොට කවුද?
අපි වගේ සාමාන්‍ය කෙනෙක්ද? නෑ. පටිච්ච සමුප්පාදයට වැටහිච්ච කෙනෙක් තමයි මේ රැවටෙන්නේ. එතකොට සාමාන්‍ය අය කොහොම රැවටෙන්නේ? ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ. හැබැයි ඒ උපක්ලේශත් පහළ වෙලා ඒ කියන්නේ පටිච්ච සමුප්පාදෙත් යම් අවබෝධයකට ඇවිල්ලා මේ සාමාන්‍ය කෙනෙකුට ධර්මයේ පැහැදිලි කරලා ඔප්පු කරන්න තියෙන අමාරුව කොච්චරද? එච්චර අමාරු නෑ මේ උපක්ලේශ පහළ කරගත්ත කෙනෙකුට ධර්මයේ පැහැදිලි කරන එක. විස්තර කරලා දුන්නාම තේරුම් ගැනීම ස්වභාවය ඊටම වැඩි. හැබැයි එයාට ළඟින් ඉඳලා හරියට පාර පෙන්නනවා වගේ මේ කෙලෙස් වලට රැවටෙන්න එපා කියන කාරණාව හරියටම පැහැදිලි කරලා දෙන්න ඕනේ. අන්න ඒ නිසා සඳහන් කරනවා කොයි වගේද මේ විදර්ශනා ඥාන? නැත්නම් විදර්ශනා ඥාන 10කුත් තියෙනවා. දැන් උපක්ලේශ 10යිනේ. ඥාන 10කුත් තියෙනවා. හැබැයි අද සමහර වෙලාවට ඇතම් කෙනෙක් සීල විසුද්ධියත් නැතිව සමහර ලාවට හිතනවා මගපලත් ලැබුණා කියලා. සීල විසුද්ධියවත් නැහැ. හිතාගෙන ඉන්නේ මාර්ගඵලත් තියෙනවා කියලා. ඒ නිසා සෝවාන් උතුමන්ගේ සිල් කැඩෙනවා කියලා ඇතැම් අය සඳහන් කරනවා. සෝවාන් වෙච්ච අයගේ සිල් කැඩෙනවා. එහෙම සඳහන් කරනවා සමහර අය. ඒ කියන්නේ මේ සෝවාන් තත්වය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා. සෝවාන් කෙනෙකුගේ සිල් කැඩෙයිද කවදාවත්? කිසිම දවසක සෝවාන් වුණා නම් සිල් කැඩෙන්නේ නැහැ. සමහර කෙනෙකුට සෝවාන් බව හිතා ගන්න බෑ. ඒ නිසා සමහර කෙනෙක් මෙන්න මේ උපක්ලේශ පහළ වෙච්චහමත් ඇවිල්ලා අහනවා මට තේරෙන්නේ නැහැ, මට හිතෙන්නේ මම සෝවාන් වෙලා කියලා. හැබැයි මට ඒක තේරුම් ගන්න බෑ. හිතෙනවලු සෝවාන් වෙලා කියලා. සෝවාන් වුණා නම් ඒක තේරුම් ගන්න බැරි නෑ. සෝවාන් වෙච්ච කෙනා දන්නවා මම සෝවාන් වුණා කියලා. ඒ කාරණාව හොඳට වැටහෙනවා මේ විදර්ශනා ඥාන පිළිබඳව අපි සාකච්ඡා කරනකොට. ඒ නිසා සඳහන් කරනවා මොකක්ද මේ තථාගත බලය? භාග්‍යතුන් වහන්සේගේ පළමු වන තථාගත බලය. සෝවාන් කෙනාටත් සිල් කැඩෙනවා කියලා කියනවා නම් පළවෙනි තථාගත බලයත් වැරදි. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි තථාගත බලය? පළවෙනි තථාගත බලයේ පින්නතුනි සඳහන් කරනවා සෝවාන් උතුමෙකු කවදාවත් සංස්කාරයක් නিত্য සුඛ ආත්ම කියලා පිළිනො ගන්නා බව. මේ සංස්කාර කවදාවත් නিত্যයි සුඛයි ආත්මයි කියලා කවදාවත් පිළිගන්නේ නැති බවත්. සෝවාන් වෙච්ච කෙනෙක් අතින් කවදාවත්ම පංචානන්තරීය පාප කර්මයක් වෙන්නෙම නැති බව. කවදාවත්ම නොකරන බවත්. භවාන්තරයේදීවත් බුදුරජාණන් වහන්සේ හැර අන්‍යයෙකු තමන්ගේ ශාස්ත්‍රවරයා ලෙස පිළිනො ගන්නා බවත්. භවාන්තරයේදීවත් භවයේ ඉවර වෙන තැනවත් භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයා මිස වෙන කිසි කෙනෙක් මගේ ශාස්ත්‍රවරයා හැටියට පිළිගන්නේ නැහැ. සෝවාන් පුද්ගලයෙකුට සසර 8 වෙනි වරටත් කිසිම උපතක් සසර 8 වෙනි වරට උපතක් ඇත්තේම නැහැ. ඇත්තේම නැති බවත් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. එහෙමනම් සෝවාන් වහන්සේට සිල් කැඩෙනවා නම් උන්වහන්සේට 8 වෙනි භවයක් තියෙන්න වෙනවා. සිල් කැඩෙනවා නම් මෙතන මේ කියන්නේ එහෙනම් සෝවාන් උතුමට සිල් කැඩෙන්නෙම නැහැ කියන කාරණාව. එහෙනම් මෙන්න මේ දස විදර්ශනා උපක්ලේශ වලට නොරැවටි ඉදිරියට ගියොත් තමයි මෙන්න මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක ලැබෙන්නේ. පළවෙනි විදර්ශනා ඥානය. යමෙකුට විදර්ශනා උපක්ලේශ මේ වෙනකොටත් පහළ වෙලා නම් ඔහු රැවටෙන්නේ නැතුව ඉස්සරහට යන්න උත්සාහ කරනවා නම් ඔහු බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ ඉස්සරහට හොඳටම යන්න ශක්තිය තියෙන කෙනෙක් මේ. හැබැයි ඉතින් මෙතන රවට්ටනවමයි. ඒ රැවටියේ ඉදිරියට නොරැවටි ඉදිරියට යන්න ඔහු ගාව මනාව වූ අවබෝධයක් මනාව වූ ප්‍රඥාවක් තියෙනවා. අහිම ඉස්සරහට ගියොත් එයාට මෙන්න මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන එක ලැබෙනවා. ඉන් පස්සේ එහාට යම් කෙනෙක් යනවා නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන දෙවන විසුද්ධිය ලැබෙනවා. මෙන්න මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී මේ උදයබ්බේ ඥානය කියන ආකාරය
50 ආකාරයට වැටහෙන්න පටන් ගන්නවා. පටිපදා ඥාන විසුද්ධියේදී උදයබ්බය ඥානය 50 ආකාරයකින් වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් උදයබ්බේ ඥානය පිළිබඳව අපි සඳහන් කළ ආහාර සූත්‍රයෙන් දැනගමු කියලා. ඉන් පසුව මේ ඇතිවීම කියන එකට වඩා නැතිවීම කියන එක වැටහෙනවා. ඇතිවීම කියන එකට වඩා නැතිවීම වැටහෙන්න පටන් ගන්නවා. ඒකට මොකද්ද කියන්නේ මොන ඥානයේද? ඒකට කියනවා බංගානුපස්සනා ඥානය කියලා. ඊළඟට සඳහන් කරනවා ඉන් පසුව බංගානුපස්සනා ඥානයේ යමෙකුට පහළ වුණොත් ඉන් පසුව දියුණු වෙන මට්ටමට කියනවා බයතුපත්ඨාන කියලා. හතරවෙනි ඥානය බයතුපත්ඨාන ඥානය. බයතුපත්ඨාන ඥානය කියලා කියන්නේ සසර බිය හොඳටම දැනෙන්න පටන් ගන්නවා. දැන් නම් ඇලෙන්න නෙමෙයි හිතෙන්නේ කොහොම හරි මේකෙන් ගැලවෙන්නමයි උත්සාහ කරන්නේ. සසර බය පුදුම විදිහට දැනෙන්න පටන් ගන්නවා. නිරය බය, මේ ජීවිතයේ තියෙන දුක, ආහාර පාන නැති වෙලා සසර විඳින දුක්, ලෙඩ දුක් නිසා අපි විඳින පීඩාවල් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නම් මේ සංසාරේ මත ජීවත් වෙන එක ගිනි කබලක් උඩ ඉන්නවා වගේ උට වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා කොයි වගේ උපදීද, කොහොම මැරෙන්න වෙයිද ආදි වශයෙන් මම මැරිලා ගිහිල්ලා කොහේ ඉපදෙයිද? ඉපදෙන තැන මං කොහොම වෙයිද? මට කොහොම මැරෙන්න වෙයිද? මේ වගේ දේවල් වැටහෙන්න පටන් ගන්නවා. බයිතුපට්ඨාන ඥානය. ඒ නිසා විභංග ප්‍රකරණේ මේ ගැන ප්‍රභේද ගණනාවක්ම කියලා තියෙනවා. මේ බංගානුපස්සනාව ගැන විශේෂ විස්තර ගණනාවක් විභංග ප්‍රකරණේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා ආදීනවානුපස්සනා ඥානය පහළ වෙනවා. එහෙනම් සසර ආදීනව, සසර ඉපදීම නිසා විඳින්න වෙන ආදීනව පිළිබඳව වැටහෙන්න පටන් ගන්නවා. ඉන්පසුව නිබ්බිදානුපස්සනාව ආර්ය වූ කලකිරීමක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. සසර ඉපදීම පිළිබඳව ඉපදීමේ ආදීනව වැටහෙනකොට මෙන්න මේ සසර පිළිබඳව ආර්ය වූ කලකිරීමක්. අපට කලකිරීමක් නෑ සසර ගැන. අපිට තියෙන ඇල්මක්. නමුත් මෙතනදී ඇති වෙන්නේ ආර්ය වූ කලකිරීමක්. ඒ නිසා සඳහන් කරනවා පින්නතුනි මේ කලකිරෙන්නේ කුමන දේ නොලැබෙන විටද නැත්නම් කවුරුවත් හෝ බනින නිසාද? ඒවට කියන්නේ අනාර්ය වූ කලකිරීමයි. අපි කැමති දේක් අපිට හම්බෙන්නේ නැතිකොට කලකිරෙනවා. වෙහෙසුනේ මේක කරගන්නයි අනේ බැරි වුණා කලකිරෙනවා. හොඳට ආශ්‍රය නිශ්‍රය කරපු කෙනෙක් බැන්නොත් එහෙම ලොකු කලකිරීමක් දුකක් ඇති වෙනවා. ඒ කලකිරීම වලට කියන්නේ අනාර්ය වූ කලකිරීම. ඒක අපට ඇති වෙන කලකිරීම. නමුත් මෙතන ඇති වෙන කලකිරීම බලාපොරොත්තු ඇති ඉටු නොවීම නිසා අපිට ඇති වෙන කලකිරීම. නමුත් මෙන්න මේ නිබ්බිදානුපස්සනාවේදී ඇති වෙන කලකිරීම එහෙම එකක් නෙමෙයි. ඊළඟට සඳහන් කරනවා මේ ඥානය ලැබූ යෝගාවචරයට ලැබෙන කලකිරීම ආර්ය වූ එකක්. කොයි වගේද? ප්‍රඥාවෙන් දැකලා අකමැති දේ විතරක් ප්‍රඥාවෙන් මනාවම දැකලා අකමැති විතරක් නෙමේ කැමැති දේවල් පිළිබඳව දකින්නත් පුදුම තියෙන කලකිරීමක්. අපිට අකමැති දෙයටනේ කලකිරෙන්නේ. මෙතන කැමැති අකමැති දෙකටම කලකිරෙනවා. ආර්ය වූ කලකිරීම කියවේ ඒකට කැමැති අකමැති දෙකටම කලකිරීමක් ඇති වෙනවා. ත්‍රිලක්ෂණයේ වැටහීම නිසා කලකිරීමක් ඇති වෙනවා. ඒකට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. ත්‍රිලක්ෂණය හොඳට වැටහෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ විදර්ශනා මාර්ගයට කෙනෙක් බැහැගත්තට පස්සේ සසරින් මිදීමේ අදහස නිරන්තරයෙන්ම පුද්ගලයාට උපදින්න පටන් ගන්නවා. යමෙක් විදර්ශනා මාර්ගයට බැහැගත්තොත් ඒ පුද්ගලයාට නිතර සසරින් මිදීමේ අවශ්‍යතාවයම උපදින්න පටන් ගන්නවා කියලා. නමුත් මුලින් විස්තර කරලා දෙන මේ ඥාන ශක්තියෙන් ලැබමින් එන කෙනාට සසරින් මිදීම ඊටාම ප්‍රබල අවශ්‍යතාවයක් ඇති වෙනවා. විදර්ශනා මාර්ගයට බැහැගත් කෙනාටත් සසරින් මිදීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. අර මුලින් සඳහන් කරපු ඥාන මට්ටම් ලබාගෙන එන කෙනාට අරට වඩා ඊටාම ඉහළ අවශ්‍යතාවයක් ඇති වෙනවා සසරින් මිදෙන්න. ඊටාම දියුණු මට්ටමක් ඇති වෙනවා
මිදෙන්න. ඊළඟට සඳහන් කරනවා මුංචිතු කම්මිතා. මොකද්ද මේ මුංචිතු කම්මිතා කියලා කියන්නේ? මෙන්න මේ ඇති වෙන කලකිරීම නැත්නම් අවබෝධය සසරින් මිදෙන්න ඇති වෙන අවශ්‍යතාවය මුංචිතු කම්මිතා කියලා කියන්නේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා පටිසංකානුපස්සනා. පටිසංකානුපස්සනා කියලා කියන්නේ මිදෙන්න කියලා නැවත සිත වඩද්දී සසරින් මිදෙන්න කියලා නැවත සිත වඩද්දී මිදීමේ අවශ්‍යතාවය ඒ කරුණු ඉබේම වැටහෙනවා. දැන් මෙතන සසරින් මිදෙන්නම හිතුණානේ මුංචිතු කම්මිතාවේදී සසරින් මිදෙන්නම හිතෙනවා. එතකොට පටිසංකානුපස්සනාවේදී වෙන්නේ ඒ මිදෙන්න මොනවද කරන්න ඕනේ? මිදෙන්න කොහොමද කටයුතු කරන්න ඕනේ? ඒක වැටහෙන්න පටන් ගන්නවා. මිදෙන ක්‍රමය අතනදී මිදෙන්න හිතෙනවා. මෙතනින් මිදෙන ක්‍රමය වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට පින්නතින 8 වෙනි කාරණාව සඳහන් කරනවා සංඛාර උපේක්ඛා කියලා. සංඛාර උපේක්ඛා කියලා කියන්නේ මෙන්න මේ සසරින් මිදෙන්න නිරන්තරයෙන් වැඩෙන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද? සසරින් මිදෙන්න ඕනේ. ඒ මිදීමේ කලකිරීමේ අවශ්‍යතාවය ඇති වුණා. ඒ වෙනුවෙන් වඩන්න ඕනේ මොනවද? වැඩි යුත්තේ මොනවද? සසරින් මිදෙන්න. මොනවද කල යුත්තේ සසරින් මිදෙන්න? මොනවද වැඩි යුත්තේ සසරින් මිදෙන්න? ඒක වැටහෙන්න පටන් ගන්නවා. ඉන්පසුව තියෙන්නේ සෝවාන් මාර්ග ඥානයට කලින් තියෙන සිත. සෝවාන් මාර්ග ඥානයට කලින් පවතින සිත. දැන් ඒ කියන්නේ දැන් මෙයා සෝවාන් මාර්ගය ලබන්න තැනට ලං වෙවි ඉන්න කෙනෙක්. දැන් ඒකෝට මම සෝවාන් වුණාද කියලා හිතෙනවා නම් මේ කරුණුත් මට පහළ වුණාද? ඉන්ටර්නෙට් යන්න ඕනේ. සසර පිළිබඳව පුදුම කලකිරීමක් ඇති වුණාද මට? එහෙම නැත්නම් ඒ සසරින් මිදෙන්න අවශ්‍යතාවය ඇති වෙලා මිදෙන හැටි හිතුණාද මට? ඒ සසරින් මිදීම සඳහා වඩන්න ඕන දේවල් වැටහුණාද මට? ඒ ඔස්සේ මම කටයුතු කළාද? එහෙනම් අනුලෝම ඥානය සෝවාන් මාර්ග ඥානයට කලින් ඇති වෙන අනුලෝම ඥානය විතරයි දැන් ඉතුරු අනුලෝම ඥානය දිනු වෙනවා කියලා කියන්නේ ඊළඟට තියෙන්නේ සෝවාන් මාර්ගසිත. අනුලෝම ඥානෙ වැඩුණහම. එතකොට මේ සෝවාන් මාර්ගසිත වෙනතුනේ එතනත් කාරණා කීපයක් වෙනම විස්තර කරලා තියෙනවා. කොහොමද කෙනෙක් සෝවාන් වුණාද නැද්ද කියන කාරණාව දැනගන්නේ? මම සෝවාන් වුණාද නැද්ද කියලා අවබෝධ කරන්නේ කොහොමද? මෙතන සඳහන් කරනවා සාමාන්‍ය ජීවිතයේ නිවන් දකින්න උනන්දුවක් නැති යම් ශ්‍රාවක බෝධියක්ම පතන කෙනෙකුට මෙන්න මේ සංඛාර උපේක්ඛා ඥානය දක්වාවත් වඩන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය මේ ජීවිතේ නිවන් දකින්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ එයා වෙනත් බෝධියක් ප්‍රාර්ථනා කරනවා. මම ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා. මම ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ 이르දිලාභියා වෙනවා. එහෙම නැත්නම් ධානලාභියා බවට පත් වෙනවා. ඒ වාගේ 80 මහා ශ්‍රාවක බෝධියක් හෝ අග්‍ර ශ්‍රාවක බෝධියක් ප්‍රාර්ථනා කරනවා නම් යම් කෙනෙක් අන්න ඒ පුජ්‍යලයා මෙන්න මේ සංඛාර උපේක්ඛා ඥානය දක්වාවත් ඔහුට මේ ජීවිතෙන් භාවනාව වඩලා ඥාන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතනින් එහාට එයා වඩන්නේ නැහැ. ඉතින් එයාට පහළ වෙන්නේ සෝවාන් මාර්ගසිතනේ. සෝවාන් මාර්ගසිතට යන්නේ නැහැ. සෝවාන් මාර්ග චිත්තයට කලින් පවතින චිත්තේ ගාවට එනකම් මෙයා දිනු කරන්න ඕනේ. එහෙමනම් එතනින් එහාට යන කෙනා මේ ජීවිතෙන්ම නිවන හොයන කෙනා සෝවාන් මාර්ගසිතත් වඩනවා. ඊළඟට සඳහන් කරනවා නිවන් දකින්නේ වෙන ජීවිතයක කියලා සීල විසුද්ධියටවත් චිත්ත විසුද්ධියටවත් එන්නේ නැතුව ඉන්නවා නම් යම් කෙනෙක් ඔහුට කවදාවත් බලාපොරොත්තු තැනට යන්න පුළුවන්කමකුත් නැහැ කියලා. මේ ජීවිතෙන් මම නිවන් දකින්නේ නැහැ. එහෙම තීරණය කළා මම පස්සේ කාලෙක නිවන් දකින්නවා. එහෙම හිත හිතා ඉන්නවා හැබැයි සීල විසුද්ධියටවත් එන්නේ නැහැ. සීල විසුද්ධිය කියලා කිව්වේ සිල්වත් පිරිසිදු කරන්නේ චිත්ත විසුද්ධියට එන්නේත් නැහැ. සිත පිරිසිදු කිරීමකුත් නැහැ. නමුත් නිවන් දකින්නවා කියලා හිතේ තියෙනවා. බොහෝ වෙලාවට අපිට වගේ. අපිටත් නිවන් දකින්න හිතේ තියෙනවා. නමුත් මේ එකක්වත් තාම අපි පිරිසිදු කරලා නැතිව ඇති ඇතම් කෙනෙක්
හැම කෙනෙක්ම නෙමෙයි ඇතැම් කෙනෙක්. සිල් පිරිසිදු කරලත් නැතුව ඇති, සිත පිරිසිදු කරලත් නැතුව ඇති. නමුත් නිවන් දකින්න හිතක් තියෙනවා. නමුත් කවදාවත් එහෙම හිටියොත් නම් එතෙන්ට යන්න වෙන්නෙම නැහැ. ඒ නිසා සඳහන් කරනවා යම් කෙනෙක් විශේෂ බෝධියකට යනවා නම් සංඛාර උපේක්ඛා දක්වා වඩන්න ඕනේ. මේ ජීවිතේම මඟඵල ලබනවා නම් මේ ඥානයන් බොහෝ සෙයින් පුරුදු කරනාට පසුව මේ ඥානයන් ටික මේ ඥානයන් 9 බොහෝ සෙයින්ම පුරුදු කරනාට පසුව අනුලෝම ඥානය පහළ වෙලා අර ඥානයන් බොහෝ සෙයින් දිනු කරාම තමයි මේ 9 වෙනි අනුලෝම ඥානය පහළ වෙලා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ ඥාන 4 පහළ වෙනවා. මොන ඥාන 4ද? පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන ඥාන 4 පහළ වෙනවා. එතකොට මොකද්ද මේ ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ? ඒ කාරණාව පින්නතුනේ මෙතන විස්තර කරලා තියෙනවා. පෘථග්ජන ගෝත්‍රයෙන් ඔසවා තබන සිත ගෝත්‍ර භූ කියන්නේ අන්නේ නිසා කියලා. පෘථග්ජන ගෝත්‍රයෙන් ඔසවා තබන සිත. මොකද්ද එතකොට මේ සිත? මාර්ග සිත. සෝවාන් මාර්ග සිත. පෘථග්ජන ගෝත්‍රයෙන් දැන් අපි පෘථග්ජන ගෝත්‍රයේ අය අපේ මට්ටමින් උස්සලා මෙයා තියනවා ආර්යයන් වහන්සේලාගේ ගෝත්‍රය. සෝවාන් වුණාට පස්සේ කියන්නේ ආර්ය ශ්‍රාවකයා. පෘථග්ජන ගෝත්‍රයෙන් උස්සලා ආර්ය කියන තැන තියෙනවා. අන්න ඒ පෘථග්ජන ගෝත්‍රයෙන් ඔසවලා ඉහළට තියෙන සිත ඔසවා තබන සිතට කියනවා ගෝත්‍ර භූ කියලා. ඉන් පසුව මාර්ගසිත පහළ වෙනවා. මාර්ගසිත පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ඒ සෝවාන් මාර්ගසිතයි සෝවාන් මාර්ගසිත සෝවාන් සිත එකයි එක්කෙනෙකුට පහළ වෙන්නේ. එක්කෙනෙකුට සෝවාන් මාර්ගසිත දෙකක් පහළ වෙන්නේ නැහැ. එක්කෙනෙකුට පහළ වෙන්නේ එකයි කියලා සඳහන් කරනවා. ඒ ළඟම ඵලසිත දෙක පහළ වෙනවා කියලා සඳහන් කරනවා. සෝවාන් මාර්ගසිත පහළ වෙන්න ළඟම ඵලසිත දෙක පහළ වෙනවා. සෝවාන් මාර්ගසිතයි සෝවාන් ඵලසිතයි ළඟ පහළ වෙනවා කියලා සඳහන් කරනවා. එක පුද්ගලයෙකුට තවත් කෙනෙකුට ඵලසිත තුනක් පහළ වෙනවා. කෙනෙකුට ඵලසිත දෙකක් පහළ වෙන්න පුළුවන්. කෙනෙකුට ඵලසිත තුනක් පහළ වෙන්න පුළුවන්. ඵලසිත එහෙම පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉන්ද්‍රියන් ඊටාම තියුණු කෙනාට ඵලසිත තුනක් පහළ වෙනවා කියලා කියනවා. ඵලසිත තුන පහළ වෙන්නේ ඉන්ද්‍රියන් ඊටාම තියුණු වූ ඉන්ද්‍රියන් තියෙන කෙනාට තමයි තුන්වෙනි ඵලසිතක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ. මෙන්න මේ ආකාරයට සෝවාන් කියන தത്വයටපත් වෙනවා කියලා සඳහන් කරනවා. එහෙම වුණොත් සෝවාන් උනාද කියන සැකේ එන්නේ නැහැ කවදාවත්. හොඳටම එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මම මේ මාර්ගසිත අවබෝධ කළා කියලා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ මාර්ගක්ෂණයෙහි එහෙම නැත්නම් මාර්ගසිත පවතින වෙලාවේ සියලු සංස්කාරයන්ගෙන් මිදෙන තත්වයටපත් වෙනවා. මාර්ගක්ෂණය එහෙම නැත්නම් මාර්ගසිත පවතින වෙලාව සියලුම සංස්කාරයන්ගෙන් මිදෙන වෙලාව. කිසිම සංස්කාරයක බැඳීමක් නැහැ. සියලුම සංස්කාරයන්ගෙන් මිදෙන වෙලාව. ඊළඟට සඳහන් කරනවා ඉන් පසුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා කියලා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. මෙන්න මේ භාවනා කරන ඇතම් කෙනෙක් අපි මුලින් සඳහන් කළා වගේ මම සෝවාන් වුණාද කියන ප්‍රශ්නය ඇති කර ගන්නවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. ආන්ගේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙලා නැති නිසා භාවනා වුණා සෝවාන් වුණාද කියලා සැක පහළ වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙලා නැහැ. එහෙම හරියට සමාජයේ රැවටිච්ච අය හරියට ඉන්නවා. සඳහන් කරනවා යමෙක් සෝවාන් වුණොත් සෝවාන් චිත්ත වීතිය ළඟම ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් තියෙනවා කියලා. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් තියෙනවා සෝවාන් මාර්ගයේ ළඟම. එතකොට මම සෝවාන් වුණාද කියලා කොහොමද හොයාගන්නේ? ඒ කාරණාවේ පළමුවෙනි ප්‍රත්‍යවේක්ෂාව තමයි මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන නුවණින්. ඒ කියන්නේ තමන් හරියටම දැනගන්නවා
මේ මට පහළ වෙලා තියෙන සෝවාන් මාර්ගය කියලා. මාර්ගයේ ප්‍රතිවේක්ෂා කියන ප්‍රතිවේක්ෂා කරන නුවණ පහළ වෙනවා. ඒ නිසා දැනගන්නවා මම මාර්ගයට ආවා කියලා. ඊළඟට ඵලය ප්‍රතිවේක්ෂා කරනවා. මේ සෝවාන් ඵලයයි කියලා මනාව හඳුනා ගන්නවා. මාර්ගය හඳුනා ගන්නවා, ඵලය හඳුනා ගන්නවා. ඒ කියන්නේ සඳහන් කරනවා මාර්ගසිතයි ඵලසිතයි වෙන වෙනම හඳුනා ගන්න එයාට පුළුවන්. ඒක වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් වුණොත් සෝවාන්ද කියන සැකය එන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා ප්‍රතිවේක්ෂා ඥානය නිර්වාණයයි. මේ නිර්වාණය කියලා හඳුන්වනවා. මේ නිර්වාණය කියලා හඳුන්වනවා හරියටම කොයි වගේද කියලා සඳහන් කරනවා. අපි නිර්වාණය කියලා කියන වචනය නිවන කියන වචනේ අපි අහනවා විතරයි. නමුත් දන්නේ නැහැ නිවන. නමුත් සෝවාන් වෙච්ච කෙනා ඒ தත්ත්වය පළමුවෙන්ම හඳුනාගන්නේ සෝවාන් தත්ත්වයට පත්‍යත්ත පුජ්‍යලයා විතරයි. නිවන කියන தත්ත්වය මේ ලෝකේ හඳුනාගන්නේ සෝවාන් කියන தත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා විතරයි. අපි දන්නේ නිවන කියන වචනේ ගැන විතරයි. නමුත් නිවනේ මිහිර සෝවාන් පුද්ගලයා හොඳට හඳුනා ගන්නවා, හොඳට දන්නවා. කාංගේ මිහිර දන්නේ නැති හින්දා අපිත් නිවන් දකින්නවා කියනවා මිසක් නිවන් දකින්න වෑයම් කිරීමක් අපි ගාව නැහැ. සෝවාන් කියන පුජ්‍යලයා සෝවාන් මාර්ගයේ නතර වෙලා ඉන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. එතනින් එහාට යන්නම තමයි එයා වීරිය වඩන්නේ. මොකද අර මිහිර හොඳට දන්න නිසා. ඊළඟට හතරවෙනි කාරණාව සඳහන් කරනවා ඉන් පසුව ප්‍රහීනය වූ කෙලෙස් මොනවද? සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විතිකිච්ඡා කියන මේ ප්‍රහීනය වූ කෙලෙස් යම් ආකාරයකින් Tamanට අවබෝධ වෙනවා. හැබැයි ඒ මේ නම් වශයෙන් නෙමෙයි කියලා. මොනවද අවබෝධ වෙන්නේ? සක්කාය දිට්ඨියයි, සීලබ්බත පරාමාසයි, විතිකිච්ඡාවයි. අවබෝධ වෙනවා. අපි මේ කියාපු නම් වලින් නෙමෙයි අවබෝධ වෙන්නේ. අපිට මේ නම් වශයෙන් අවබෝධ වෙලා තියෙන්නේ. නමුත් මෙතෙන්ට ආපු කෙනාට අවබෝධ වෙන්නේ නම් වශයෙන් නෙමෙයි. එයාට මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඉතුරු උන කෙලෙස් සියල්ලම ප්‍රතිවේක්ෂා ඥානයකින් මනාව අවබෝධ. ඉතුරු කෙලෙස් මාර්ග ඥාන ලබා ගන්නකොට සෝවාන් වෙච්ච කෙනා මුලින්ම සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස කියන ඒවා නැති කරනවා. නමුත් තව ඉතුරු වෙලා තියෙනවා. ආන්ගේ ඉතුරු වෙලා තියෙන සියල්ලම මනාව වූ ප්‍රතිවේක්ෂා ඥානයකින් තමන් අවබෝධ කරනවා මෙන්න මේ කෙලෙස් මට ප්‍රහීණය කරන්න තියෙනවා. අරහත්ත්වයේ උදෙසා මේ සියල්ලම නැති කරගත යුතුයි කියලා මනාව අවබෝධ කරනවා. සියලුම කාරණා අවබෝධ කරනවා. අරහත්ත්වයට මම මෙතෙන්ට යන්න ඕනේ මේ ප්‍රමාණයකින් මට එවුවා ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි සෝවාන් කෙනාට මේ ඥාන පහළ වෙනවා වගේම සකදාගාමි උත්තමයන්ටත් ඥාන පහක් පහළ වෙනවා කියලා. දැන් සෝවාන් කෙනෙකුටත් ඥාන පහක් පහළ වෙනවා. සකදාගාමි වෙච්ච කෙනාටත් පහළ වෙනවා. අනාගාමි වුණාම අනාගාමි කෙනාටත් ඥාන පහක් පහළ වෙනවා. හැබැයි අරහත්ත්වයටපත් වුණාම ඥාන හතරයි පහළ වෙන්නේ. මුල් තුනටම ඥාන පහ පහළ වුණා. හතරවෙනි එක නැත්තම් අරහත්ත්වයට පහළ වෙන්නේ ඥාන හතරයි. ඒ මොනවද කියලා සඳහන් කරනවා මාර්ගය, ඵලය, නිර්වාණය. මාර්ගය, ඵලය, නිර්වාණය හා ප්‍රහීන වූ කෙලෙස් කියන මේ කාරණා අවබෝධ වෙනවා. රහතන් වහන්සේට පහළ වෙන්නේ මේ කාරණා හතර. ආන් ඒ නිසා සඳහන් කරනවා අවශේෂ කෙලෙස් හෙවත් ඉතිරි වූ කෙලෙස් කියන જાතියක් රහතන් වහන්සේට නැහැ. එතකොට මොකද දැන් අර මාර්ග තුනට පහ පහළ වුණේ. සෝවාන් වුණාට පස්සේ තවත් ඉතුරු වෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. සකදාගාමී වුණාට පස්සෙත් අවබෝධ කරගන්න කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. අනාගාමීන් වහන්සේටත් කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. රහතන් වහන්සේට ඉතුරු වෙච්ච කෙලෙසයක් නැති නිසා උන්වහන්සේට ඥාන හතරක් පහළ වෙනවා. අවබෝධ කරගන්න තියෙන කෙලෙස් අවබෝධ කරගන්න ඕන නිසා අර අනික් මාර්ග තුනේදී පස්වෙනි ඥානයක් පහළ වෙලා තියෙනවා. රහතන් වහන්සේට එහෙම එකක්
එහෙම එකක් නැහැ. එහෙනම් සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගයන්හි පහගානේ 15යි අරහත් මාර්ගඵලයට 4ක් කියන නිසා 19ක් ප්‍රතිවේක්ෂා ඥාන පිළිවෙලින් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසාම සෝවාන් වීම පිළිබඳව සැකයක් කිසිසේත්ම හිතන්න එපා කියන කාරණාවම විස්තර කරනවා. සෝවාන් වුණාද කියන කාරණාව මනාවම අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා එයින් ඉදිරියට මේ සෝවාන් ආදී මාර්ගඵල ලැබලා ඉස්සරහට යන්න කොහොම කරුණු දියුණු කරගත යුතුද, කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුද, විදර්ශනාව කොහොම වැඩි යුතුද කියන කාරණාව අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අදට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා